And now, live at 8. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින්. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. මුල් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. ලබන ඉරිදා සහ සඳුදා මුළු රටටම ඇඳිරි නීතිය. මහ මැතිවරණය පැවැත්විය හැකි වාතාවරණයක් රටේ තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති ලේකම්ට දන්වයි. 5000 දීමනාව නවතන කතාව බොරුවක් කීටපු ඇමති රතු ඉරේදී කියයි. දන්න තරමින් මෙතන ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියෙනවා කියලාත් ආරංචියක් තිබෙනවා. මේ ඒක ගෙවන්නේ නැහැ මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ කිව්වා කියලා. 5000 දීම නවත්තන්න කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. ලබන මාසේ 5000 දෙන්න කටයුතු කරනවා. ළඟම නැංවීමට ජනපතිගෙන් සැලසුමක්. ඉන්දනහල් හිමියෝ IOC සමාගමේ තෙල් මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කරයි. මගින් 107 දෙනෙක් රැගත් ගුවන් යානයක් කරච්චි නුවරදී කඩා වැටේ. ලබන ඉරිදා සහ සඳුදා මුළු දිව ඉනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම නිවේදනය අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළා. එම නිවේදනයට අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා යන දෙදින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට එම ඇඳිරි නීතිය මැයි 26 වන අඟහරුවාදා අලුයම 5ට ලිහිල් කෙරෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එමෙන්ම එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ වැඩපිළිවෙල හෙටත් ක්‍රියාත්මකයි. නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු සුවය ලබා අදත් රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 620ක්. මේ අතර තවත් ආසාදිතින් 5 දෙනෙකු අද මෙරටින් හඳුනාගත්තා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් 1060ක් මෙරටින් වාර්තා වුණත් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 431 දෙනෙකු පමණයි. වෛරසය ආසාදනය වූ රෝගීන් 620 දෙනෙකු සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අතර සැකපිට තවත් රෝගීන් 110 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවනවා. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 27ක්. එම 27 දෙනා අතුරින් රෝගීන් 15 දෙනෙකු ඩුබයි සිට පැමිණ නිරෝධායනය සඳහා යොමු කළ අය වන අතර තවත් එක් රෝගියෙකු කුවේට් සිට පැමිණ නිරෝධායනය සඳහා යොමු කළ අයෙක්. ඉතිරි රෝගීන් 11 දෙනා වාර්තා වූයේ නෞක හමුදා සෙබළුන් අතරින්. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම පවතින කඳුරු වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව මේ වැඩි සැක සහිත අය බලලා තමයි මෙම PCR පරීක්ෂණ කරනු ලබන්නේ. මේ අනුව ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩු වේ කියන බලාපොරොත්තුව අප තුල තිබෙනවා. වෛරසය ආසාදනය වූවන්ගෙන් 632 දෙනෙකුම නෞක හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්. ඒ අතරිනුත් 250 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලොතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. මේ අතර වෛරසය ආසාදනය වූවන් තවදුරටත් සමාජය තුළ සිටීදැයි සොයා බලමින් PCR පරීක්ෂණ දෛනිකව සිදු කෙරෙන අතර ඊයේ දිනේදී පමණක් පරීක්ෂණ 1603ක් සිදු කර තිබුණා. ඊයේ දිනේ වන විට මෙරට තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 50000කට ආසන්නයි. එහෙත් සෞඛ්‍යංශ සඳහන් කළේ බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙකු පසුගිය සති කිහිපය තුළ වාර්තා නොවූ බවයි. අපි මේ දිනවල දිගටම අහඹු න්‍යායාධීශ ශාස්ත්‍රයේ ගනු ලබනවා. වැඩි අවදානම් කණ්ඩායම් කෙරෙහි මේ කටයුත්ත යොදවලා තියෙනවා. ඒ අයගේ අතරිනුත් ගන්නා ලද සාම්පල් වල අපිට කිසිදු ආසාදිතයෙක් වාර්තා වුණේ නැහැ. එය හොඳ තත්වයක්. අපේ රට තුල මේ රෝගය COVID-19 රෝගයේ පැතිරීමක් අපි මේ වනතෙක් පසුගිය දින 20කට අධික කාලයක් තිස්සේ අපි දුටුවේ නැහැ.
මේ අතර රට යථා තත්ත්වයට පත්කිරීම පියවරෙන් පියවර සිදු කරමින් පවතිනවා. සෞඛ්‍යංශ ජනතාවට මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලිකංශවලට දැනුම් දුන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි. එම උපදේශයන්ට අනුව ජනතාව හැසිරෙන්නේ දැයි ප්‍රදේශ කිහිපයකදීම අද නිරීක්ෂණය කෙරුණා. රත්නපුර පොලිසිය සහ රත්නපුර මහනගර සභාවේ සෞඛ්‍යංශය එක්ව මෙම නිරීක්ෂණය අද රත්නපුර නගරය තුළ සිදු කෙරුණේ ලබා දුන් උපදෙස්වලට අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමටයි. එහිදී එම උපදෙස් කඩ කළ කිහිප දෙනෙකුද හඳුනා ගැනීමට හැකි වුණා. ඇපැම් වෙළඳ සැල් තුළ එම උපදෙස් උපරිම ලෙස ක්‍රියාත්මක කර ඇති අයුරුද දක්නට ලැබුණා. මුඛ ආවරණ නොමැතිව නගරයේ සිටි පුද්ගලයින් පොලිසියට ගෙන්වා ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළ පොලිසිය සහ සෞඛ්‍යංශ ඔවුන්ට මුඛ ආවරණ ලබා දීමටද පියවර ගත්තා. රෝගියෙක් නම් වාගේ උත්සවත් වෙන රෝගිය තව එක්කෙනෙක් හදන්න නැතුව තියාගන්න. එතකොට ඒ සඳහා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපි වදින්න ඕනේ. මේ අතර නිරෝධායනය සඳහා හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පුද්ගලයින්ගෙන් අවසාන කණ්ඩායම අද නිරෝධායනය අවසන් කර පිටව ගියා. පවුල් 28කට අයත් පුද්ගලයින් 123 දෙනෙකු නිරෝධායනය සඳහා මෙම මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණු අතර ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී තිබුණේ නැහැ. COVID-19 වෛරසය මේ වන විට සාර්ථකව මර්ධනය කර ඇති නිසා මහමැතිවරණයක් පැවැත්වීම සඳහා වූ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිපියක් මගින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළා. ඒ මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද කැඳ වූ අවස්ථාවේදී මේ අතර මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ජුනි මාස 20 වෙනි දින මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද 5 වන දිනටත් විභාගයට ගත්තේ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. මෙම පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් ආචාර්ය පී.වී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අද පෙරවරුවේ මුලින්ම කරුණු දැක්වීම ආරම්භ කළා. රටේ මේ වන විට පවතින වාතාවරණය හමුවේ මහමැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කිරීමට හැකි බව ජනාධිපති ලේකම්වරයාට එනම් පී.බී. ජයසුන්දර මහතාට තම සේවාදායකයාට දැනුම් දී ඇති බව රොමේෂ් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. එසේ දැනුම් දී තිබෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා. අනිල් ජයසිංහ මහතා එසේ දැනුම් දී තිබියතීත් මැතිවරණ කොමිසම මේ මොහොතේ මේ මැතිවරණයේ පැවැත්වීම දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් Tamanට ගැටලුවක් මතුවන බව තමයි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා සඳහන් කර සිටියේ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දිගින් දිගටම මැතිවරණ කොමිසමට මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් පවතින බව ඒ සඳහා Taman පිළිතුරු දීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ කර සිටියා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය ඉල්ලා සිටියේ මෙම පෙත්සම්වල නොමග යවන සුළු දෝෂ සහගත කරුණු අන්තර්ගතව තිබෙන හේයින් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි. ඇය වැඩිදුරටත් පැවසුවේ පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහන අධිකරණය ප්‍රධානය කරනු ලැබුවහොත් පක්ෂ සහ කණ්ඩායම් 17කින් නාම යෝජනා බහර දී ඇති අපේක්ෂකින් 7452 දෙනෙකුට බරපතල අගතියක් සිදුවන බවයි. නාම යෝජනා පත්‍ර බහර දී තිබෙන අපේක්ෂකයින් මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර නොතිබීම බරපතල නීතිමය දෝෂයක් බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ඇය වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි. ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් පිළිගෙන තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මහමැතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අහෝසි තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බවයි. මැතිවරණය පැවැත්වීම අවලංගු කර ගැනීම පෙත්සම්කරුවන්ගේ අභිලාෂය නම් මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේ දැයි විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් දිවුරුම් පෙත්සමක් ඇඳවන ලෙස ඉල්ලා සිටින්නේ කුමන පදනමකින්දයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළා.
මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීමට නොහැකි බවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් සලසා නොමැති බවයි. එමෙන්ම රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීති විරෝධී බවට මාස දෙකකට පසුව කරුණු දැක්වීම කිසිසේත් යුක්ති සහගත නොවන බව ඇය සඳහන් කළා. මැතිවරණ කොමිසමේ සාමූහිකත්වය ආරක්ෂා කළ යුතු එහි කොමසාරිස්වරුන්ගෙන් එක් අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කිරීම කනගාටුදායක තත්ත්වයක් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පැවසුවා. පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන අඟහරුවාදා පෙරවරු 10 කල් තැබුණා. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වුණා. ප්‍රාදේශ සභා ඡන්ද ගන්න අපිට ගිහිල්ලා පාට බහින්න වුණා. මැතිවරණ කොමසාරිස් කාර්යාලේ වටලන්න වුණා. උසාවිය යන්න වුණා. එහෙමයි අපි ඡන්ද ගත්තේ. මහා මැතිවරණේ අපි රට ජනතාව දීලා තියෙනවා. දැන් ස්වාධීනයි කියන මැතිවරණ කොමසමේ සමහර සමාජික කොහොමද කටයුතු කරන්නේ? අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඡන්ද දුන්නාම උසාවිය ගිහිල්ලා නැතර කරන්න හදනවා. අපි නිතරම කියන දේ තමයි මැතිවරණය පුළුවන් ඉක්මනට තියන්න ඕනේ. ඒ තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය. මැතිවරණය පුළුවන් ඉක්මනට තියන්න ඕනේ කියන්නේ රටේ මැතිවරණයක් පැවැත්විය හැකි සම බිම සම අවස්ථා නිර්මාණය වුණාම ඒ සඳහා රටේ රැස්වීම් තියන්න තියෙනවා, හමු තියන්න තියෙනවා, රැලි තියන්න තියෙනවා. ඒවා තියන්න නම් රටේ ජනතාවට ඒකරාශී වෙන්න අවකාශය තියෙනවා. අපි විශ්වාස කරනවා මහින්ද දේශප්‍රිය මැතිතුමා මහාචාර්ය හූල්ව ඉදිරියට දාලා මහාචාර්ය හූල් නියෝජනය කරන සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ මතවාදය නියෝජනය කරන්න මහින්ද දේශප්‍රිය මැතිතුමා ඇතුළු මැතිවරණ කොමිසම කටයුතු නොකරයි කියලා අපි හිතනවා. අත තියලා තියෙනවා මැතිවරණ කොමිසමට මේකට ගහලා මේක හැල්ලුවට ලක් කළා මේක ඕනේ නැtei කියලා රටේ ජනතාවට පෙන්නලා මෙයා තුනෙන් දෙක අරගෙන ඉවරලා මේවා හොසි කිරීමේ කුමන්ත්‍රණේ පිඹුරුපත් සකස් කරන බව අද අපට පේනවා. මේ ඔය හදපු කොමිෂන් සභාව එකක්වත් විශ්වාස කරන්න බෑනේ. හූල් මහත්තයලව තියාගෙන කොහොමද මැතිවරණ කොමිසම විශ්වාස කරන්නේ? හූල් මහත්තයා කතා කරන්නේ සම්පූර්ණ ගිහිල්ලා උතුරු නැගෙනහිර කොටි ඩයස්පෝරාවට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන රාජ්‍ය නෝන සංවිධානවල ගණ දෙනවා. ඒ නිසා අධිකරණය මේකට හරි තීන්දුවක් දෙයි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. රජයේ මේ මුළු කතාවම රැඳිලා තියෙන්නේ මේ පදනම් වෙලා තියෙන්නේ මේ 3-2 කතාවක. 3-2 ඡන්දි. 3-2 ඡන්දි. 3-2 ඡන්දි. ඒකම තමයි මතුරන්නේ. මැතිවරණ කොමසාරිස්තුමත් සෞඛ්‍යංශයේ නිර්ණායකයන් අනුව මේ කටයුත්ත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පීඩනයට මිනිස්සු පත් කරලා තියෙනකොට නිලධාරීන් බලෙන් ඡන්දපොළට ගෙනියනකොට අද වගේ නෙවෙයි ඡන්දපොළ නියෝජිතයෝ නැතුව ඡන්ද කරලත් එතුමට හොඳ අත්දැකීමක් තියෙනවා. එතුමා අද මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මම හිතනවා මේ අතීතය මතක් කරගෙන එතුමා මේ මැතිවරණයට සූදානම් වෙයි කියලා ඉක්මනින්. භාණ්ඩාගාරයෙන් යැපෙනවා වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබා දිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත් කිරීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබා දිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත් කිරීමට හැකි බවයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා පැවති සාකච්ඡාවේදී සතිය දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ පවතින දැඩි මාර්ග තදබදය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලයට යන පිරිස් පොදු ප්‍රවාහනයට එක් කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථයේ නවතා සේවා ස්ථානයට බස් රථින් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන්නයි යෝජනා කළ ජනාධිපතිතුමා ඊට උපරිම පහසුකම් සහිත බස් රථ එක් කළ යුතු බවද පෙන්වා දී තිබෙනවා. පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් රථ ප්‍රවර්ධනය කළ යුතු අතර පාසල් බස් රථ කහපාට ගන්වා මහා මාර්ගයේදී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සේවක දිරිගැන්වීම අලුත් ක්‍රම හඳුන්වාදීම නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැනද සාකච්ඡා වූ අතර ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ හා සමීක්ෂණ සිදු කළ යුතු ඇතැයිද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. 4500ක් පමණ දක්ෂ කාර්මික නිලධාරී මණ්ඩලයක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සිටින අතර ඔවුන්ගේ උපරිම ප්‍රයෝජනය ගෙන ආයතනයෙන් පිටත වාහන නඩත්තු කිරීම සඳහා ඇණවුම් බහර ගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.
ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ළංගමය සතු බවත් එම ඉඩම් නිසි කළමනාකරණයෙන්ද මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සහන සැලසීමේ හැකියාවක් ළංගම සතුව තිබෙන බවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා කෙටි මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මකට අනුව සමස්ත ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටද උපදෙස් ලබා දී තිබෙනවා. මේ සාකච්ඡාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටපුරා පොසොන් උත්සව සැමරීමට තීරණය කර තිබෙනවා. පොසොන් උත්සවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මේ තීරණයට එළඹුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්වුණා. මෙහිදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථ භාවය රැකෙන පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවය සැමරීමට එකඟතාවයකට පැමිණියා. ඒ අනුව මිහින්තලයේ පුදබිමේදී රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන අතර ඊට අමතරව අනුරාධපුර අටමස්ථානය, සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්ථානවල පොසොන් පින්කම් පැවැත්වීමට රජය බලාපොරොත්තු වෙනවා. පොසොන් පොහෝදින සීල ව්‍යාපාර, පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා සහ ආලෝක පූජා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටපුරා විහාරස්ථානවල පැවැත්වීමට හැකි බව මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. කෙසේ නමුත් රෝගී සහ වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයන්ට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරෙනවා. මේ අතර රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී තීරණය වූයේ රජයට අයත් භාවිතයට නොගත් ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදා ගැනීමටයි. ඒ අනුව මෙරට පවුල් දසලක්ෂයක පමණ ගෘහස්ථ ආදායම ඉහළ නැංවීම රජයේ අරමුණයි. නායයන් පිළිබඳ පළමු සහ දෙවන පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දිස්ත්‍රික්ක 7කට බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව එම සංවිධානය අවධාරණය කරනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් පවතිනවා. එහෙත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද දහවල් නිවේදනය කළේ නායාම් පිළිබඳව පළමු සහ දෙවන පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දිස්ත්‍රික් 7කට තවදුරටත් බලපැවැත්වෙන බවයි. ඒගාල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටයි. මේ අතර ඊයේ දින ප්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය දැඩි සුළඟකින් වගාබිම් රැසකට හානි සිදුව තිබෙනවා. මිද්දෙනිය ලබුහේන ප්‍රදේශයේ හරහා හමා ගිය සුළඟකින් ගස්ලබු වගාවක් ඇතුළු වගාබිම් රැසකට දැඩි හානි සිදුව තිබුණා. මහන්සියෙන් වලවල් කපලා බටලයින් දාගෙන වතුර ගහලා ඒ හුළඟට ඉතින් සේර විනාශයි. එමෙන්ම ගලෙන් බිඳුනව කැකිරාව ප්‍රදේශයේ හරහා හමා ගිය සුළඟකින් කැකිරාව 17 මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වුණා. ගලහ හල්වත්ත ප්‍රදේශයෙන් හමා ගිය සුළඟකින් පෞද්ගලික ගොඩනැගිල්ලකට දැඩි අලාභ සිදුව තිබුණේ මෙලෙසින්. සිදුවී ඇති ආපදා හේතුවෙන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වල රැඳී සිටි පිරිස් මේ වන විට ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. එහෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශ කළේ පවුල් 37කට අයත් පුද්ගලයන් 142 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන 7ක රැඳී සිටින බවයි. අම්ෆන් සුළුකුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු සීමාව දක්වා යාත්‍රා කරමින් තිබූ මෙරට දීවර යාත්‍රා 30කට අවශ්‍ය ඉන්ධන සහන රැගෙන නාවික හමුදා යාත්‍රාවක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා. මේ වන විට ඔවුන් සහ මේ සමුද්‍ර නෞකාව අතර තමත් හොඳ සංනිවේදන සම්බන්ධතාව ගොඩනගාගෙන තිබෙනවා. මේ යාත්‍රාවල සිටින සියලුම දෙනා තාමත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඒ වගේම නිරුපාදිතව සිටිනවා කියන පරිදි මේ අවස්ථාවේදී අපි ලබා දෙන්නට කැමැතියි. මේ අතර අද දිනේද ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළා.
මොකද හේතුව තවදුරටත් මේ දිවයින හරහා තියෙන සුළං රටාව නිත්‍ය දිශාවෙන් හවන බව හොඳටම පෙන්වුම් කරනවා. ඒතර මේ තත්ත්වයටදී තරමක තදවැසිය අපි අපේක්ෂා කරන්නේ මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් පැත්තයි. ඊට අමතරව සාමාන්‍යයෙන් කළුතර, රත්නපුර, ගාල්ල, මාතර ඒ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75ත් 100ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන් ස්ථාන කිහිපයකට. මාලිකාවත්ත ජුම්මා මස්ජිද් මාර්ගයේ ව්‍යාපාරික ස්ථානයක් අසලදී තිදෙනෙකුට මරු කැඳවමින් ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 7 දෙනෙකු ලබන 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතරින්ම සිදුවීමෙන් තුවාල ලැබූ 5 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඉනෙක් කාන්තාවක් ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ. මාලිකාවත්ත ජුම්මා මස්ජිද් මාර්ගයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු ඔහුගේ ව්‍යාපාරික ස්ථානය අසල ඊයේ දිනේ දුගී ජනතාවට ආධාර මුදල් බෙදීමට යාමේදී එහි තෙරපුමක් ඇති වුණා. 300ක පමණ පිරිසක් මෙලෙස තෙරපීමට ලක්වන ආකාරය CCTV කැමරා දර්ශනවල මෙලෙස සටහන්ව තිබෙනවා. කාන්තාවන් ඇතුළු පිරිසක් මෙහිදී ඇද වැටෙන්නේ එම අධික තෙරපුම හේතුවෙන්. මින් තුවාල ලැබුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. එහෙත් එවන විටත් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 7 දෙනාගෙන් 5 දෙනෙකුම මෙවන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ අතරින් සිව් දෙනෙකුම කාන්තාවන් වන අතර එක් කාන්තාවක් පසුවන්නේ දැඩි සත්කාර ඒකකයේ. මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ මේ කට්ටිය විශාල ප්‍රමාණයක් එක පොඩි ඉඩක තෙරපීමට ලක් වෙලා ඊට පස්සේ කට්ටිය බිම වැටිලා පෑගිලා ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊටාම අසාධ්‍ය තත්ත්වයේ කාන්තාවක් හිටියා. නමුත් ඒ ආච්චිත් දැන් හොඳ මට්ටමට පැමිණලා තියෙනවා. මම දැන් තවදුරටත් ඇය අවදානම් සහගත තත්ත්වයක නැහැ. ඊයේ ඒ ඇතිවෙච්ච අවාසනාවන්ත සිද්ධියේදී මියගිය මරණකරුවන් 3 දෙනාගේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා එම මරණ තුනම භාරකාරයන්ට භාර දීමට කටයුතු සිදු කරලා තියෙනවා මේ වෙනකොට. මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ මාලිගාවත්ත ඉස්ලාම් සුසාන භූමියේදී. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි මාස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අතර මුදල් බෙදූ ව්‍යාපාරිකයාද වනවා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පත්තරේ වැඩසටහනට එක් වූ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද අදහස් දැක්වුවා. මේ අවාසනාවන්ත සිද්ධියේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුට අයිති වාහන අමතර කොටස් ගබඩා කරලා තියෙන කුඩා පරිසරයක තමයි සිද්ධ වුණේ. නමුත් ඔහු විසින් මේ ඇඳරි නීති විධිවිධාන පිළිබඳ කිසිම දැකීමක් නොකර පුද්ගලයන් 350 400ක් වගේ පිරිසක් මේ ඔහුගේ පරිසරය තුළට කැඳවලා තිබ්බා. මේ රාමසාන උපවාස සමය වෙනුවෙන් ඔහු යම්කිසි මුදල් බෙදා දීමක් කරන්න. ඔහුගේ අදහස පිළිබඳ අපිට කිසි ගැටලුවක් නැහැ. ඔහුගේ ආගමික සම්ප්‍රදායක්. ඇඳරි නීතිය පැවැත්වෙන කාල සීමාවක් බැවින් ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කිරීම පිළිබඳ වකීමක් ඔහුට තිබ්බරංගන. ඉතින් ඒ වගේම ඉතා යහුසුලුව ඒ අය රෝහල්ගත කරන්න ගත ක්‍රියාමාර්ගයක් පිළිබඳවත් පේන්නේ නැහැ. ඒක ඔල්ලෝ එතන ප්‍රමාදයක් වෙලා තියෙනවා. ඊට පස්සේ මාලිගාවත්ත පොලිසිය මැදිහත් වීම තුළ තමයි රංගන මේ අය රෝහල්ගත කරන්නේ. නිරෝධායන නීති රීති නොදකා හැරීමක් තියෙනවා. ඒ වගේම කිසිම විධිමත් සැලැස්මකින් තොරව මේ අය කැඳවලා දැන් කිසිම හදිසි ආපදාවක් වුණාන් පස්සේ අය රෝහල්ගත කිරීම පිළිබඳ ක්‍රමවේදයක් උන්ට තිබිලත් නැහැ. ඒ වගේ ඉතාම නොසලකිලිමත් වෙලා ඔහු හුදු මුදල් බෙදා දීම පමණක් අරමුණු කරගෙන මේක සංවිධානය කිරීම නිසා තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නේ. ජුනි මාසයේ සිට රුපියල් 5000 දීමනාව අත්හිටුවා ඇති බවට පළවන ප්‍රකාශවල සත්‍යයක් නැතයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනී රතු ඉර කාලීන දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. සුදේව හෙට්ටිආරච්චි මෙහෙවන රතු ඉර කාලීන දේශපාලන වැඩසටහනට ඊයේ එක්ුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ආශුමාරසිංහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවි චානක යන මහත්වරුන් මේ රතු ඉර අවදානමට පෙර සූදානම. දැන් මේ රුපියල් 5000 ගෙවීම සම්බන්ධවත් අපි දුටුව අද දිනේදී සයියේ ඉඳලම මැතිවරණ කොමිසම රුපියල් 5000 ගෙවන්න එපා කිව්වා කියලා විශේෂයෙන්ම ආණ්ඩුව ප්‍රධානීන්ගේ පැත්තේ මතයක් හදනවා. මම දන්න තරමින් මතන ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියෙනවා කියලාත් ආරංචියක් තිබෙනවා. මේ ඒක ගෙවන්නේ නැහැ මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ කිව්වා කියලා. මේකේ බැලුවේ එකම දේ තමයි මේ 5000 ඇත්තටම හමු වෙන්න ඕනද? මේ ආර්ථිකයේ අමාරුකම තියෙදි සුදේ මේවා අපි කරන්නේ. 5000 මේ බෙදපු අයට දැන් මේ වන විට නැවත කියනවා රුපියල් 100 මුද්දරයක් ගහලා දියුරුම් පෙත්සමක් ගන්න කියලා මංගාවේ ඩොකියුමන්ට්ස් එක සමෘද්ධි පොරොත්තු ලේඛන හැදුවේ කවුද? මෙතුමාලා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ. මෙතුමාලා දීපු ඉතුරු ටික තමයි ඉස්සෙල්ලම දුන්නේ. මුලින්ම 5000 දුන්නේ UMP කාට. ඒකට ඔබතුමා කව කැබිනට් මණ්ඩලයේදී කැබිනට් මණ්ඩලයේ කිසිදු තීන්දුවක් කරගෙන නැහැ. 5000 ලබන මාසෙ දෙන්න අපි කටයුතු කරනවා. හැබැයි මැතිවරණ කොමිසම ලියුමක් එවපු නිසා ඔබ දන්නවා ජනාධිපතිතුමා බොහෝම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. මැතිවරණ කොමිසමේ මේ පිළිබඳව විමසලා අපි තීන්දුව ගන්නවා කියන එක තමයි කිව්වේ. 5000 දීම නවත්තන්න කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. ලබන මාසෙ 5000 දෙන්න කටයුතු කරනවා. නායක මන්ත්‍රීතුමා කොහොමේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ක්‍රීඩාංගන ගැන කියලා ඔළුව හොඳ නැහැ කිව්වයි කියලා මට තමයි ඒක කියලා තිබුණේ මේ. මම ආවතුමා කිව්වේ මේ ඇමතිතුමාගේ ඔළුව හොඳ නැහැ කිව්වයි කියලා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට ඒවත් මතක තියෙන්නේ ජේ.පී කිව්වා කියලා. ඒක හොඳ දෙයක් ඒක. ඒක හොඳ දෙයක්. දැන් බිමල් මන්ත්‍රීතුමාගේ හිතවතා හින්දා. අපි දෙන එකට රට ගියානේ හිතවත්තු හින්දා. ඒ නිසා මේ ඒ ගියේ කෝප්කාරක සභාවේ මේ අධ්‍යයනයක කටයුතු මම කිව්වද අපි දෙන්න ඒක එකතු කරා ඒක. අපි දෙන මැච් එකක් බලන්න ඒක නිවැරදි කළා ඒක හරියට. උදුම බයක් තියෙන අපි දෙනත් එක්ක හරි ගියා ගෝවා. නේ ඔබතුමාලා ජනාධිපතිතුමා බය නැති කෙනෙක්නේ. ඔබතුමාලා කියන්නේ මහා හමුදාව හිටපු බය නැති කෙනෙක්. අපි කියන්නේ ඔබතුමාලා කියන්නේ අපි දැන් 103 හම්බෙන්නේ නැහැ. එකක් දෙකක් නේ හම්බෙනවා කියන්නේ. අපිට දෙන්නකෝ අපිට සාධාරණ අවස්ථාවක් දෙන්නකෝ. ඔබතුමාට දැන් අපිට සාධාරණ අවස්ථාවක් දුන්නොත් අපි 115 අරන් පෙන්නනවා. හොඳයි ඔබතුමා මේ රටේ ජනගහනය නියෝජනය කරන්නේ 103යි ඔබතුමාලගේ පක්ෂ. නෑ එහෙම නෙමෙයි. දේශපාලනය කියන්නේ මෙතන 125 නෑ දේශපාලනය කියන්නේ ඒක ගන්න නෙමෙයි. ඔබතුමාලට මොකද්ද දෙන්න අවශ්‍ය? හොඳයි බොහොම ස්තුතියි. අපි සියල්ලට සාධාරණ අවස්ථාව තමයි මේ වේදිකාව තනලා තියෙන වේදිකාව සිට තමයි ඔබ සියල්ලට අදහස් දක්වන්න අවස්ථාව තිබිලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවත් සමග ඩීල් දානවද? සමගි ජනබලවේගය ආණ්ඩුව සමග ඩීල් දානවද? මේ ගැන මේ දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගන්නවා. ඊයේ මෙන්ම අදත් මෙවැනි අදහස් පළ කර ගැනීම දක්නට ලැබුණා. සමග ජනබලවේගය ඩීල් නැති පක්ෂයක්. ටයිකෝට් හොරුයි සාටක හොරුයි කවුරුවත් නැති පක්ෂයක් මේක. පෝට්ටුවේ කට්ටිය කියනවා මේ කොරෝනා ආපු වෙලාවේ අපේ ආණ්ඩුවක් තිබ්බනම් කියලා. අපේ ආණ්ඩුවක ටයිකෝට් නායකයෝ හිටියේ නම් දැනෙන්නේ නැහැ. මොකද හැංගීම් දැනෙන්නේ නැහැ. කුරුදු වත්තට වැදුණු විතරයි ඒගොල්ලන්ට තේරෙන්නේ. මම කියන්නේ ඒගොල්ලන් ඩීල් එකක් දාලා දෙන ආණ්ඩුවත් එක්ක. අලිත් ඇතුළත් මුදුරේ කුරුදු වත්ත කල්ලිය නෙවෙයිනේ. ඒගොල්ලන් මේ පක්ෂයේ සාමාන්‍ය විදිහට ඇවිල්ලා පාක්ෂිකයන්ගේ ආදරය තුලින් ආව නායකයෝ. එතකොට ඔය කුරුදු වත්ත කල්ලිය කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. එහෙමනම් මරික්කා මේ බුලත් අතක් දීලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් සමාව ගන්න ඕනේ. මොකද නොමිනේෂන් දීලා එක්සත් ජාතික පක්ෂයේ මරික්කා වෙන පුද්ගලයා මේ පක්ෂයට අරගෙන මේ පක්ෂයේ ඇතුලේ ඒගොල්ලන්ට හඬක් දීලා හැකියාව අනුව ඒගොල්ලන්ට ඉදිරියට එන්න අවස්ථාව දුන්නේ රනිල් වික්‍රම. එක්සත් ජාතික පක්ෂයට සැබෑ විනාශය කළේ අපි නෙමෙයි. අවුරුදු 26ක් තිස්සේ මේ පක්ෂය තමන්ගේ බූදලයක් හැටියට තියාගෙන තමන්ගේ හෙන්චායයන්ට තමන්ගේ ගෝලබාලයින්ගේ බූදලයක් හැටියට තියාගෙන මේ පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අභාවයට හරි මේ ඉන්න ඩීල්කාරයින්ගෙන් මේ පක්ෂය බේරගෙන මේ මැතිවරණයෙන් පස්සේ අපි සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගන්නවා මේ ඉන්න ඩීල්කාරයෝ ටික නැතුව. ඒ යන්නේ නවීන් දිසානායකලා වගේ සැබෑ ඩීල්කාරයෝ ටික එලවලා දාලා කියන එකත් මේ අවස්ථාවේදී කියනවා. අවිනීත සහ සසුනට නිගරුවන ආකාරයෙන් හැසිරෙන භික්ෂු වේශධාරීන් රාමඤ්ඤ නිකායෙන් ඉවත් කිරීමට එම නිකාය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව දැනුම් දෙමින් රාමඤ්ඤ නිකායට අයත් සියලු සංඝ නායකවරුන් දැනුවත් කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. සසුනට හානිකර ආකාරයෙන් සහ මහජනයාගේ ශ්‍රද්ධා ගෞරවයට හානිකර ආකාරයෙන් හැසිරෙන භික්ෂු වේශධාරීන් පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වන බව රාමඤ්ඤ නිකායේ ලේකකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසන රත්න හිමියන් පෙන්වා දෙනවා. එවැනි භික්ෂුන් වහන්සේ සිටි නම් සිය නිකායෙන් ඉවත් කළ යුතු බව එම නිකායට අයත් නායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ දැනුම් දී තිබෙනවා. රාමඤ්ඤ මහනිකායේ නායක හිමියන්ගේ උපදෙස් මත එම නිවේදනය යොමු කළ බවත් එහි දැක්වෙනවා.
එවැනි සසුනට හානිකර ආකාරයෙන් හැසිරුණු භික්ෂු වේශධාරීන් රාමඤ්ඤ නිකායෙන් ඉවත් කිරීමේ පූර්වාදර්ශය මෑත ඉතිහාසයේද දක්නට ලැබෙන බවයි එම නිකායේ ලේකකාධිකාරී හිමියන් පෙන්වා දෙන්නේ. මේ අතර පවතින කොරෝනා අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් මේ වසරේ උපසම්පදා විනය කර්ම නොපැවැත්වීමටයි මල්වතු අස්ගිරි උභය මහා විහාර තීරණය කර තිබෙන්නේ. සම්බුද්ධ ශාසනයෙහි උතුම් විනය කර්මය තමා උපසම්පදා විනය කර්මය. උපසම්පදාවක් නැතිනම් ශාසනයක් ඇත්තේ නැහැ. ඒ නිසායි විනයෝ නාම ශාසනස්සායු විනය තමා ශාසනයේ ආයුෂය. විනය කියලා කියන්නේ උපසම්පදාව. නමුත් මේ උපසම්පදා විනය කර්මය වාර්ෂිකවම වර්තමාන සම්බුද්ධ ශාසනය ආරම්භයේ පටන් අපේ මල්ලොතු මහා විහාර 1753 පටන්ම මල්ලොතු අස්ගිරි උභය මහා විහාරයේම පවත්වාගෙන එනවා. මේ වර්ෂයේදී එවන් උපසම්පදාව පැවැත්වීමට කටයුතු සෝදානම් කළත් වර්තමානයේ ඇති වී ඇති මේ වසංගත නිසා මේ උපසම්පදා මේ වර්ෂයේ පැවැත්වීමට අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒට හේතුව අපේ මහා සංඝ රත්නයත් මහජනතාවත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. කෙනෙක් ජීවත් වුණොත් තමා අනිත් සියල්ලම කරන්න ලැබෙන්නේ. ඒ අනුව මෙහි තිබෙන වටිනාකම මොන ආකාරයෙන් තිබුණත් අද වයෝවෘද වැඩ ඉන්න මහා සංඝ රත්නයයි උපාධ්‍යයන් වහන්සේලා. උන්වහන්සේලාත් කර්මාචාර්යයන් වහන්සේලාත් අනිකුත් මහා සංඝ රත්නයත් ඒ වගේම අපේ දායක පින්නුත් ආරක්ෂා කරගැනීමේ උදාාරතර ප්‍රාර්ථනා සමුදායෙන් ඒකමතිකව තීරණය කළා. මෙම වර්ෂයේ උපසම්පදා නොපැවැත්වීමටත් ලබන වර්ෂයේ පටන් සිරිත් පරිදි පැවැත්වීමට තීරණය කරලා ඒ අනුව හැම දෙනාම ඒට එකඟ වුණා. ඒ බව මේ අවස්ථාවෙහි තාම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම එළඹෙන පොසොන් පුරපසළොස්වක පොහොය දිනේදී රටේ පවතින වසංගත තත්ත්වය හේතු කරගෙන උත්සව ආදිය සහ ඒ ජනාකීර්ණ තත්ත්වයන් ඇති නොවන ආකාරයට එම කටයුතු ප්‍රතිපත්ති ගරුකව ඒ ආමිස පූජා ආදිය පවත්වමින් සිද්ධ කරන හැටියට මේ අවස්ථාවේදී අපේ උභය මහා විහාරය වෙනුවෙන් සිකාර්නිකව සිහිපත් කරන්නට කැමැතියි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ එක් සැකකරුවෙකු ප්‍රහාරයේ මහමුලකරු වූ සහරාන් හෂීම්ගේ රියදුරෙකු ලෙස කටයුතු කළ අයෙකු බව අනාවරණය වී තිබෙනවා. අද මේ සිද්ධිය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක AGY ස්වර්ණ කීර්තිසිංහ මහතා මේ බව පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ කිංස්බරි හෝටලේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බහරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක AGY ස්වර්ණ කීර්තිසිංහ මහතායි. අදාළ බෝම්බ ප්‍රහාරය පිළිබඳව තමන් දැනුවත් වූයේ එදින පෙරවරුවේ සමාජ මාධ්‍ය තුලින් බවයි සාක්ෂිකාර ස්වර්ණ කීර්තිසිංහ මහතා කොමිසම හමුවේ අද ප්‍රකාශ කළේ. මේ වන විට කිංස්බරි හෝටලේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන්ඩයි කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. එහිදී සාක්ෂිකරු පැවසුවේ තවමත් පරීක්ෂණ කටයුතු අවසන් නොමැති බවයි. බෝම්බකරුට කිංස්බරි හෝටලේ කාමරයක් වෙන් කරවා ගැනීමට පසුගිය වසරේ අප්‍රේල් 17 වෙනිදා පුද්ගලයෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. එම පුද්ගලයා සිනමන් ගෑන් හෝටලේ බෝම්බය පුපුරවාගත් බෝම්බකරු බවට හඳුනාගෙන ඇති බවටත් සාක්ෂිකරු පැවසුවා. කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ කිංස්බරි හෝටලයට බෝම්බකරු පුපුරන ද්‍රව්‍ය රැගෙන ආවේ කෙදිනකද යන්නයි. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ අප්‍රේල් 20 වෙනි දින රාත්‍රියේ බෝම්බකරු පුපුරන ද්‍රව්‍ය රැගෙන ආ බවට ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව ඇති බවයි. බෝම්බකරු පාස්කු ප්‍රහාරයේ මහමුලකරු වූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. දැන් පාස්කු ප්‍රහාරයේ මේ විමර්ශනයන් හොඳින් කෙරීගෙන යන බව පේනවා. නමුත් යම් යම් පිරිස් යම් යම් බලගත් උදවිය මේ සොයා ගැනීම දුර්වල කරන්නට ඒවා මේ මොට කරලා දාන්න යම් යම් වැඩපිළිවෙළවල් සංවිධානය කරගෙන යන බවත් අපිට ආරංචි වෙලා තියෙනවා. ඒගොල්ලෝ බලවත් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ Tamanට ජීවත් වීමේ අයිතියක් තියෙනවා වගේ ඒ මියගිය මිනිසුන්ටත් ජීවත් වීමේ අයිතියක් තිබුණා. වැටලීමකට ගිය වනජීවී නිලධාරීන් පිරිසක් ගම්වාසීන් විසින් සිය බහරයටගෙන රඳවා තබා ගැනීමේ පුවතක් පොළොන්නරුව වැලිකන්ද මුතුගල ගම්මානයෙන් වාර්තා වුණා. වනජීවී නිලධාරීන් ඔවුන්ගෙන් බේරා ගැනීමට පොලිසියටද මැදිහත් වීමට සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
අද මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇති වුණේ පොළොන්නරුව වැලිකන්ද මුතුගල ප්‍රදේශයේ වෙල්යායකයි. වනජීවී නිලධාරීන් පිරිසක් මුතුගල ගම්මානයේ කුඹුරු ඉඩම්වල සීසාමින් සිටි ගොවින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයේ හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ. ඔප්පු තියෙන තෙප්පු තියෙන ඒ ඔප්පු තියෙන කුඹර තමයි ගහන්න ගියේ. අද එනවා ප්‍රේමිත තියෙන කහණිය එයා මාංචු දාලා හරියන්න. මේකෙන් තමයි අපි බත් කන්නේ. අද ඊයේ වපුරන්න තිබෙනත ආයි වපුරන්න වෙන්නේ නැහැ මාත්‍ය. හොඳා කරන් කිව්වා. ඊයේ මාව ගෙදරින් අරගෙන බලෙන් ඇද්දා. ගම්වාසීන් පවසන්නේ මෙම කුඹුරු ඉඩම් සඳහා Taman හට බලපත්‍ර ඇති බවයි. මම මේක අවුරුදු 25ට වැඩි කාලයක් මම කරගෙන යනවා. අද මහාවරියකින් දීපු ස්ථීරණ ඔපු කුඹරේදී වැඩ කරද්දී වනජීවියෙක්ගෙන් අසාධාරණ කර මාට ඇවිල්ලා මාංජු දෙම්මා. කෙසේ වෙතත් මෙම උණුසුම් තත්ත්වයේ හමුවේ ගම්වාසීන් විසින් වනජීවී නිලධාරීන් හට වෙල්යායෙන් පිටවී යාමට නොදී වට කරගනු ලැබුවා. එතන ඉන්න 5-6 දෙනෙක් කොටු වෙලා ඉන්නේ. අපි මේ ගිහලා ගමේ කට්ටියම අපි කිව්වනේ ගමේ කට්ටියම ආවා. අවිල්ල දැන් ඔක්කොම ගමේ කට්ටිය ඉන්නේ. ඔයාලාත් ඉන්නවා මෙතන වල පොලිසියෙන් ආපුවාම අපි රණ්ඩු වෙන්න මොනවත් නෙමෙයි. තීන්දුවක් දීලා මෙතනම යන්න කියලා. වනජීවී නිලධාරීන් විසින් වැලිකන්ද පොලිසිය අමතා මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව වහම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. හෙට දිනේදී සියලු පාර්ශව එක් රැස් කර මේ ගැටලුව විසඳීමට කටයුතු කරන බව පැවසූ පොලිසිය ඔවුන්ට විසිර යන ලෙස දැනුම් දුන්නා. තවම මේ දෙම මොකද්ද කියන එක අහිලම අපිට දැන් ඔයාලා දන්නේ නැති වෙන පුළුවන්. නමුත් මම දන්නේ නැහැ මෙතුමලා දන්නේ නැහැ. මේක කලින් දැනගන්න මහල් අධිකාරියට සම්බන්ධ කරගන්න. ඉතින් තියෙන දේ අපි හෙට වෙනකන් ආන්න එපා. හෙට වෙනකන් ආන්න එපා. ආන්න තව කිනේ මුදල ගන්න. ඒ ඔක්කොම තමයි හිටින්න ඕනේ. ඔයාට අදිනතු වැඩි වෙලා තිබුණොත් ඔයාට නඩුවක් දානවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඒ පාලනය කිරීමට පොලිසියට මැදිහත් වීමට සිදු වුණා. අවසානයේදී පොලිස් ආරක්ෂාව මැද වනජීවී නිලධාරීන් වෙල්යායෙන් ඉවත් කිරීමට පොලිසිය මෙලෙස කටයුතු කළා. ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය ලංකා IOC සමාගමෙන් තෙල් මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමීමේ තීරණයට Taman එකඟ නොවන බවයි. ලංකා IOC සමාගම පසුගියදා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නැං වූ අතර ඒ සමගම නැවතත් සිපෙට්කෝ සමාගම සහ IOC සමාගම අතර මිල පරතරයක් ඇති වුණා. සිපෙට්කෝ සමාගමේ ඉන්ධනහල් රුපියල් 137කට පෙට්‍රල් ලීටරයක් අලෙවි කරද්දී IOC සමාගම එම වර්ගයේම පෙට්‍රල් ලීටරයක් අලෙවි කළේ රුපියල් 142කටයි. මේ හේතුවෙන් පාරිභෝගිකයන් IOC සමාගමේ ඉන්ධන පෙරවුම්හල් වලට වැඩි වශයෙන් නොපැමිණීම නිසා ලංකා IOC සමාගමේ ඉන්ධන අලෙවි කරන ඉන්ධනහල් හිමියන් අපහසුතාවයට පත්ව සිටින බවයි එම බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ. තෙල් බැරලය දැන් ඩොලර් 30කටත් වඩා පහළ මට්ටම වැටලා තියෙන අවස්ථාවක රුපියල් 5කින් පෙට්‍රල් මිල ඉහළ දැමීම කියන එක මහ ජනතාවවත් අපිවත් කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. ඒ තත්ත්වය තුල අපි පාරිභෝගිකයන්ගෙන් කොන්වීමක් සහ අපහසුතාවයට පත් තමයි අපි පත් වෙලා තියෙන්නේ. ලංකාවට එකම නැවකින් තමයි මේ තෙල් එන්නේ. එකම බෝයාවෙන් තමයි මේක බාන්නේ. එකම ටැංකියට තමයි ගබඩා කරන්නේ. IOC CPC කියලා වෙනම බවුසර් නැහැ. එකම බවුසරෙන් එන්නේ. එහෙම එන බවුසරේ ඇතුලේ CPC එකට යන ඉන්වොයිස් එකේ තියෙනවා 137යි කියලා. IOC සමාගමේ පිරුම් වලට යන එකට තියෙනවා 142යි කියලා. මේක ඇත්තට විහිළුවක්. 230ක් තියෙනවා අපේ සංගමේ පිරුම් වල. CPC IOC කියන බෙදීමක් ඇති වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක අපිට ව්‍යාපාරයට ලොකු මරු පහරක්. අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා IOC සමාගමෙන් සියලු ඇනෝම් අත්හිටවන්නට. අද වෙනකොට විශාල ලෙස ඉන්ධන වල මිල පහත වැටලා තිබෙනවා. එහෙනම් අපි ආණ්ඩුවට යෝජනා කරනවා අඩුම ගණනේ මේ මාස කිහිපය තුල ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් විදුලි ඒකකයේ මිල අඩුම ගානේ 140කින් එක ඒකකයේ මිල අඩු කරන්න.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා IOC සමාගම මීට සුළු වේලාවකට පෙර තීරණය කර තිබෙනවා. ඒ සමගින් ලයිව් එටේට් අදට අවසන් වෙනවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්.